समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ ලෝකයේ උතුම්ම දාණය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයාට දේශනා කරවීම හා දේශනා කිරීමයි. ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ අපි සාකච්ඡා කරමින් සිටියේ මිත්‍යා සංකල්ප ගැන. මිත්‍යා සංකල්ප පිළිබඳව දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. තුන්වෙනි දේශනාවට දායකත්වයේ ලබා දෙමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න සත්පුරුෂ දායක පින්නතුන් එයින් රැස් කරගන්න උතුම් පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත ආනුභාවයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි පහුගිය ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කළා දසවස්තුක සම්මාදිට්ඨිය සහ ඒ පිළිබඳව අපි ගාව තියෙන මිත්‍යා සංකල්ප. පළවෙනි කාරණාව අත්ති දින්නම් දුන් දෙහි විපාක ඇත කියන එක තමයි සම්මාදිට්ඨිය. මිත්‍යා සංකල්පයේ බවට පත් වෙන්නේ දුන් දෙහි විපාක නැත කියන එක. මහා පූජාවල් සිදු කරාම ආනිසංස ලැබෙනවද
එහෙම නැත්නම් සුළු පූජාවක් ප්‍රමාණවත්ද කියලා සමහර වෙලාවට සමහර අය හිතනවා. අත්ති දින්නම් කියන කාරණාව යම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා. අපි එහෙමනම් දෙවනි කාරණාව සාකච්ඡා කරමු. දෙවනි කාරණාව තමයි අත්ති ඉට්ටං. මහා පූජාවේ විපාක නැත කියලා මිත්‍යා දෘෂ්ටියක් ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා හෝ මහා සංඝරත්නයේ උදෙසා හෝ දුගී මගී යාචකාදීන් උදෙසා හෝ දන්පැන් පූජා කළාට කමක් නැහැ. නමුත් සංඝයා වහන්සේලා උදෙසා දන් දෙනවා නම් සිය ගණන් දහස් ගණන් දෙනා උදෙසා මහා වියදම් කරලා දන් දෙන්න ඕනේ නැහැ කියලා කතා කරන පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟ එක මල් වට්ටියක් පූජා කළාට කමක් නැහැ. මල් වට්ටි 1000 ගණන්, මල් 84000 ගණන් නොයෙක් කරුණු අරමුණු කරගෙන පූජා කරන ඒවා නිෂ්ප්‍රයෝජන පූජා හැටියට දකින්න අය ඉන්නවා. එක පහනක් පත්තු කළාට කමක් නැහැ. පහන් 1000 ගණන් පත්තු කරන එක අපරාධي කියලා කියන පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය දකින්න මහා පූජාව නිර්ර්ථක පූජාවක්ද? ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද දැක්ුවේ? පින්නතනි ඒක නිර්ර්ථක වෙනවා නම් අත්ති ඉට්ටං කියන කාරණාව සම්මාදිට්ඨියට එන්නේ නැහැ. අපි මේ කාරණාව සාකච්ඡා කරන මුල්ම අවස්ථාවේ පැහැදිලි කළා බෞද්ධයෙක් බවට පත් වෙන්න අරගන්න සුදුසුකම දසවස්තුක සම්මාදිට්ඨිය. යමෙක් ගාව එයත් නැත්තම් තාම බෞද්ධ බවට හරියට පත් වෙන්න බැරි වුණා කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහා පූජාවේ විපාක ඇත. විශේෂ විපාක ඇත කියලා. හේතුව තමයි පින්නතේ පාරමිතා වැඩෙන්නේ මහා පූජාවකින්. සුළු පූජාවකින් වෙන්නේ මහා පූජාවකට සූදානම් වීමක් විතරයි. එහෙනම් හැමදාම අපි සූදානම් වෙමින් ඉඳලා විතරක් හරියන්නේ නැහැ සංසාරයෙන් එතර යන්න. ඒ නිසා මහා පූජාවලුත් කරන්න ඕනේ. මහා පූජාවක් කරනකොට ලොකු අත්හැරීමක් කරන්න ඕනේ. විශාල කැපකිරීමක් කරන්න ඕනේ. මලක් දෙකක් පූජා කරන්න නම් එහෙම කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ. රැකියාවට යන ගමනුත් පාරායිනේ තියෙන බෝධින් වහන්සේ ළඟ බුදු පිළිමයක් තැන්පත් කරලා තියෙන තැනක අපිට මලක් පහනක් පූජා කරලා යන්න පුළුවන්. ඒ පින්කම වෙනුවෙන් ඇත්තරලා නැහැ කාලයක්. රස්සාවට යන ගමන් මග නතර වෙලා පහනක් පත්තු කරලා යනවා. ඒකෙන් මහා ලොකු ආනිසංසයක් තියෙනවා කියන කාරණාවක් සඳහන් කරන්නේ. මොකද අපි ඒකට ලොකු කැපකිරීමක් කළේ නෑ. අත්හැරීමක් කළේ නෑ. නමුත් පහන් 1000ක් පත්තු කරන්න තීරණය කළා නම් අද රැකියාවට යන්න වෙන්නේ නෑ. මොකද පහන් 1000ක් පත්තු කරලා රැකියාවට යන්න වෙන්නේ නෑ. එහෙනම් ඒ වෙනුවෙන් විශේෂයෙන් අද රැකියාවට යන ගමනත් හරින්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය පහන් තැටි, ඒ සඳහා අවශ්‍ය පහන් තිර, ඒ සඳහා අවශ්‍ය තෙල් වර්ග වෙනම වියදමක් කරලා අපි ගන්න ඕනේ. අනික තනියම පහන් පූජාවක් පහන් 1000ක් විතර දල්වලා ඒ මහ පූජාව අපිට කරගන්න බැරි වෙන තරම්. මොකද පළවෙනි තැන ඉඳලා අවසාන තැනට යනකොට මුල් පහන් ටික නිමෙන්නත් පුළුවන්. ඒ හින්දා එතෙන්ට පිරිසක් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපිට ප්‍රඥාව තියෙන්න ඕනේ ඒ සම්බන්ධ කරගන්න පිරිස මේකට සුදුසුද කියලා. දැන් සමහර වෙලාවට සමහර මහ පිංකම් කරනකොට සමහර අයට හරියටම යෙදෙන්න බෑ. ඒ නිසා පිංකමේ භාගයක් යෙදিলা ඒගොල්ලෝ ඉතුරු කාලේ විවේක ගන්න යොමු වෙනවා. නිදිමතයි කියලා අයින් වෙනවා. ඒ හින්දා අපිට සමහරලාට තනියම මහ බරක් පිංකම වෙනුවෙන් සම්පූර්ණ කරන්න වෙනවා. ඒ නිසා සුදුසුම අය තෝරගන්න වෙනම ප්‍රඥාවක් තියෙන්න ඕනේ. සුදුසුයි නමුත් තෝරගත්ත අය
අපිට ගැළපෙන විදිහට පින්කමේ යෙදෙන්නේ නැත්තම් එයා අමනාප වෙයිද කියන කාරණාව ගැන නොහිතා එයාට වඩා එයා අමනාප වෙනවට වඩා මට පින්කම සම්පූර්ණ කරගන්න එක වටිනවා. ඒ නිසා මං කැමති විදිහට කරන්න බැරි නම් ඉවත් වෙන්න කියලා කියන්න පුළුවන් ලොකු ශක්තියකුත් තියෙන්න ඕනේ. එතකොට අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා. ආන් ඒ තුලින් මහා කුසල් රැස් වෙනවා වගේම පාරමිතා වැඩෙනවා. පිරිසක් තෝරගන්න ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. ප්‍රඥා පාරමිතාව වැඩෙනවා. ඒ වගේම ඒ පිරිස කටයුතු කරන හැටි නිසා අපිටත් සමහර වෙලාවට ද්වේෂසිත ඇති වෙන්න පුළුවන් මට ඕන හැටියට වැඩ කරන්න නැති නිසා. නමුත් පින්කම තුල පවා ද්වේෂය නම් මට රැස් වෙන්නේ අකුසල්. ආන් එතන ද්වේෂය පාලනය කරගන්න කටයුතු කිරීමෙන් මංගාව මෛත්‍රිය උපේක්ෂාව දියුණු වෙනවා. මේ වාගේ මහා පූජාවක් කරනකොට පාරමිතා වැඩෙනවා කියලායි දේශනා කළේ. සුළු පූජාවකින් එහෙම දෙයක් වෙන්නේ ලොකු අත්හැරීමක් නෑ. පූජාව සුළුයි නම් ආනිසංසයත් සුළුයි. නමුත් කවදාවත් සුළු පින්කම් කරලා විතරක් සංසාරයෙන් එතර යන්න බෑ. ඒ නිසා මහ පින්කම් සිද්ධ කරන්න අවශ්‍යයි කියන කාරණාව සම්මාදිට්ඨියක් හැටියට දේශනා කරනවා. තුන්වෙනි කාරණාව පින්නතුනි පැහැදිලි කරනවා අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. අපි මේ ජීවිතේ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනවා පින්කම් වලට. කෙනෙකුට හිතනවනේ අපරාධි කියලා. නමුත් පින්නතුනි මේ වියදම් කරපු එක ලක්ෂ ගණනක් වියදම් කළා නම් අපිට කෝටි ප්‍රකෝටි ගණන් ඊළඟට ලැබෙන්න පටන් ගන්නවා. එහෙම ක්‍රමයක් අපිට පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ විතරයි. අනික මේ ජීවිතෙන් තව ආත්ම කෝටි ගණනකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් වෙන මොන ශාසනයවත් පෙන්නලා නැහැ. මේ ජීවිතේ දන් දීලා මේ ජීවිතේ පින් කරලා කෝටි ගණන් ආත්ම සුවපත් කරන්න පුළුවන් කියලා දක්ඛින විභංග සූත්‍රයේත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ හිටපු ගිහි මහා පුණ්‍යවන්තයෝ ඊට අමතරව හිටපු තවත් මහා පුණ්‍යවන්තයෝ කරලා තියෙන පින්කම් පිළිබඳව කල්පනා කරාම පෙර භවයක කොහොම කරලාද මේ ජීවිතේ මෙහෙම ලැබිලා තියෙන්නේ. පිළිතුරු හිතන්නකෝ මේ භවයේ අපිට මුණ ගැහෙනවා හිතූ පැත්තට මුදල් වියදම් කරන්න පුළුවන් කෝටි ගණන් නෙමෙයි ප්‍රකෝටි ගණන් ධන සම්පත් තියෙන අය. එහෙම අය අපි දකිනවා. සමහර කාලවලට ලංකාවේ ඉන්න ලොකුම ධනපතියා තෝරනවා. ඒ මිනිස්සු ඊළඟට ලෝකේ ඉන්න ලොකුම ධනවතත් තෝරනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ ගැන බලහම අපිට තීරණය කරන්න තියෙන්නේ මේ ශාසනයේ මහා පිංකම් කරපු අය නෙමෙයි කියලා. මේ ජීවිතෙන් අපිට හිතාගන්න බැරි තරම් ලංකාවේ පළවෙනි ධනපතියා වෙන්නත් පත්වෙච්ච කෙනා මේ බුද්ධ ශාසනයක නම් පින්නතුනේ ඊටාම ස්වල්ප පිංකමක් කරපු කෙනෙක්. පුංචි පිංකමක් විපාක දීලා තියෙනවා. කුසලයේහි විපාක දන්න කෙනාට තමයි ඒක තේරෙන්නේ. ආන් ඒව තේරුම් ගන්න තමයි හොඳට බණ අහන්න ඕනේ. ඒවා තේරුම් ගන්න තමයි හොඳට ධර්මයේ පරිහරණය කරන්න ඕනේ. සුළු පූජාවල් කරලා මේ ජීවිතවල ලැබිලා තියෙන තරම්. අපි කලින් දවසක සාකච්ඡා කළා සමහර කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන කැකිරි පූජා කරලා කියලා. කැකිරි ගෙඩියක්. තව කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තිබුණේ තිඹිරි ගෙඩියක් පූජා කරලා. නමුත් මේ ලෝකේ පළවෙනි කෝටිපතියා බවට පත් වුණාට වඩා කොයිතරම් සැපයිද දිව්‍ය ලෝකෙ ඉපදිච්ච එක. සක්විති රජ වුණාටත් වඩා සැපයි. මොකද සක්විති රජුරවන්ටත් ලෙඩ හැදෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදලා අවුරුදු කෝටි ගාණක් දහඩිය ටිකක්වත් නැහැ. නමුත් කරලා තියෙන්නේ බොහොම පුංචි පින්කමක්. එහෙමනම් අද අපි දකින ඔය හැම මහ ධනපතියෙක්ම බුද්ධ ශාසනයක් අරමුණු කරලා පින්කම් කරපු අය. හැබැයි මහා ලොකු පින්කම් කරලා නෙමෙයි සාමාන්‍ය පින්කම් කරලා. මහා ලොකු පින්කම් කරපු අය තමයි මේ ශාසනයේ මහා ධනපතියෝ කියලා අපි කතා කරන්නේ.
ඒ පිළිතුරේ අපිට තේරෙනවානේ සුළු පූජාවක් කරලා තියෙන්නේ කියලා. තිසරණ සහිත පන්සිල් තියෙන එක්කෙනෙකුට එක කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත අසංකේයයක් ආහාර හිග වෙන්නේ නැහැ. එහෙමනම් එහෙම තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට වස්ත්‍ර, බේත්, ඉඩමක්, ගෙයක්, තවත් නොයෙක් දේවල් පූජා කරාම අනික් අයට සංසාරේ කොහොම විපාක දෙයිද? ඒකයි මම කිව්වේ මේ සුළු පූජාවක් කරලා තමයි ওই තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම අයත් එක්ක සංසන්දනය කරනකොට මේ ශාසන මුණ ගැහිලා අපි ඒ තරම් මහ ලොකු පින්කම් අවබෝධයෙන් කළේ නැද්ද කියලා හිතෙනවා. අන්න ඒක නිසා තමයි මේ වාගේ සම්මා දිට්ඨික ශාසනයක් මුණ ගැහුනහම මනා අවබෝධයෙන් යුක්තවම පින්කමක් කරන්න අපි දැනගන්න ඕනේ. මේ වාගේ මහ පින්කම් කරනකොට විවේචනය කර කර ඉඳලා අපිට අනාගතේ සංසාරේ බොහොම දුගී දුප්පත් තැනකට තමයි යන්න වෙන්නේ. එහෙනම් අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මේ ජීවිතෙන් දීලා ඊළඟට උපදින ආත්ම කෝටි ගණන් වල දුන්නට වඩා කෝටි ගණන් ලබන්න පුළුවන්. අපි උකට උදාහරණයකුත් කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. පිට රටකින් බැංකුවකට සල්ලි දැම්මහම මේ රටින් ගන්න පුළුවන් වගේ මේ ජීවිතෙන් මේ ශාසනය පරාමර්ශණය කරගෙන සම්මාදිට්ඨිකව පින්කම් කරගත්තාම අනාගතේ කෝටි ගණන් ආත්ම සුවපත් කරන්න පුළුවන්. ඒක සම්මාදිට්ඨියක්. යමෙක් ඒක පිළිගන්නේ නැත්නම් එතන තියෙන්නේ මිත්‍යා සංකල්පයක්. හතරවෙනි කාරණාව අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ ජීවිතේ ඔබත් මමත් අද විඳිනවා නම් යම් සැපයක් හෝ යම් දුකක් මේ දෙකටම පෙර භවයක අපි කරගත්ත කුසල ධර්මයන්ගේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමත් එක්ක තමයි මේ දුකද සැපද කියන එක තීරණය වෙලා තියෙන්නේ. එහෙමනම් අපි කවුරුවත් දුකක් නැතුව සැපෙන් සැනසීමෙන් ඉන්න අය ලෝකේ අපිට හොයන්න බැරි වෙනවා. හැමෝටම මොකක් හරි දුකක් තියෙනවා. කලින් අපි කතා කරපු මහා කෝටිපතියන්ටත් දුක තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපිට විතරක් දුක තියෙනවා කියලානේ. ඒ අයට අපිට වඩා දුක් තියෙනවා. ඒ තරම් මුදල් ලබන්නේ කට්ටිය වෙනම පින්කමක් කළා. නමුත් මේ විදිහට දුක් ළඟ විඳින්න සංසාරේ කරගත්ත තව වෙනම අකුසලුත් තියෙනවා. එහෙනම් අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ ලෝකෙ විඳින හැම සැපකට දුකකටම පෙර භවයක බලපෑමක් පෙර අකුසලයක හේතු වීමක් තියෙනවා. අපේ මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ හිටපු කෝටි ගණන් ආර්යයන් වහන්සේලාගේ පාරමිතා පුරපු කාලය පිළිබඳව කල්පනා කරලා බලහම මහරහතන් වහන්සේලාගේ අපදාන දිහා පරීක්ෂාකාරීව බලහම උන්වහන්සේලා සංසාරේ කරපු පින් සුඛ සාමණේරයන් වහන්සේ දුගියෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ අවුරුදු 3ක් රෑ දවල් දෙකේම දුක් විඳ එක බත් වේලකට රෑ දවල් දෙකේම එක බත් වේලකට අවුරුදු 3ක් දුක් විඳා. අවුරුදු 3ක් රෑ දවල් පඩි නැතුව වැඩ කරලා තමන් හොයාපු කෑම වේල හම්බ කරගත්තාම අබුද්ධෝත්පාද කාලයක නමුත් පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ඒක දන් දෙන්න හිතුණා. දන් දීලා ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද ප්‍රාර්ථනාව? නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුක් වලටපත් නොවෙන්න. ආහාර පාත්‍රයෙන් භාගයක් පිළිගන්නවනකොට භාග්‍යතුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ඇති කීවා. නමුත් සඳහන් කළේ ස්වාමීනි මම පෙර දන් දීපු නැති බව සත්‍යයි. පෙර දන් දුන්නේ නැති නිසාම මේ බත් වේල හම්බ කරන්න මට මෙච්චර දුක් විඳින්න වුණා. ස්වාමීනි මෙලවින් සංග්‍රහයපා. මට පරලොවටම සංග්‍රහ කරන සීක්වා. එතකොට පින්නතුනි මෙණ්ඩක සිටුතුමා අර බොහෝම දුර්භික්ෂයක් තිබුණ කාලේ
ගෙදර ඉතුරු වෙලා තියෙන අන්තිම හාල් පතෙන් බත් ටිකක් උයලා ගෙදර ඉන්න සියලු දෙනාටම බෙදලා තමන්ගේ බත් පිඟාන තමන්ට හම්බ වෙලා වළඳන්න ලෑස්ති වෙනකොටම පසේ භාග්‍යතුන් වහන්සේ වැඩියා. ඒ වෙලාවෙත් ප්‍රාර්ථනා කළේ ස්වාමීනි මම පෙර දන් දුන්න බවම සත්‍යයි. නැවත කවදාවත් මේ වාගේ අවාසනාවන්ත තත්වයන්ටපත් නොවෙන්න මේක ඉවසන්න කියලා. බුද්ධෝත්පාදයක් නැතුවත් ඒ අයට පුදුම සම්මා දිට්ඨියක් තිබිලා තියෙනවා. මේ ජීවිතෙන් ප්‍රාර්ථනා කරලා දුන්නහම උපදින අනික් භවවල අඩුවක් නැහැ කියලා. අබුද්ධෝත්පාද කාලයකත් එහෙම සම්මා දිට්ඨියක් තිබුණා නම් බුද්ධෝත්පාද කාලයක ඉඳලා අපි හිතනවා නම් මේ ලෝකෙන් පුද පූජා පවත්වහම දන් දුන්නහම ඒව නැති වෙලා යනවා මිසක් අය අපිට ලැබෙන්නේ නැහැ කියලා. ඒක මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? මේ තරම් සම්මා දිට්ඨික දහමක් තියෙනකොට. පඬිත සාමණේරයන් වහන්සේගේ කතාවෙත් ඕකම තමයි සඳහන් කරන්නේ. අන්නභාර දුගිය දන් දීලා ලබන ප්‍රයෝජන මේ ආදි වශයෙන් බලහම හැම කෙනෙක්ම සංසාරේ දුප්පත් වෙලා ඉඳලා තමයි මේ තරම් මහ පෝසත් වෙලා තියෙන්නේ. ධනෙන් ආඩ්‍ය වුණා විතරක් නෙමෙයිනේ. සංසාරෙත් එතර ගියා. එහෙමනම් ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මේ ජීවිතයේ දන් දුන්නහම ඊළඟ ජීවිතවලින් අපිට මීට වඩා කෝටි ගණන් ලැබෙනවා. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. සමහර වෙලාවට අපි පෙර භවවල කරගත්ත අකුසල කර්මයනොත් අපිට හේතු වෙලා විපාක දෙනවා. නමුත් ඒ අකුසල් විපාක දෙන්නේනකොට ඒක නවත්තන්න බැරිද? පාලනය කරන්න බැරිද අකුසල්? අහෝසි කරන්න බෑ. හැබැයි පාලනය කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි නම් මේ මහන්සි වෙලා කරන පින්කම් වල ප්‍රයෝජනයක් නැහැ. ධම්ම නදී තිත්ත මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන්න දේශප්‍රිය මැතිතුමා තමන්ගේ සත්පුරුෂ පිරිසත් සමග මහා ශක්තියක් වෙච්ච ස්වාමි දිනියත් එකතු කරගෙන මොනතරම් වීරියක යෙදෙනවද කියන බව එතුමා සමග මේ කටයුතු වල යෙදෙන අය හොඳට දන්නවා. මේ කරන මහා පින්කම් වලින් සංසාරේ අපි කරගත්ත අකුසල් මේ වෙනකොටත් අපේ ජීවිතවලට බලපාන්න තිබිච්ච තැන හුඟක් මගහැරිලා යනවා. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ කුසල ශක්තියෙන් ඒ අකුසල් මගහරවනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි. එතකොට මේ එතුමාගේ ව්‍යායාමයෙන් මේ සියලු දෙනාටම ධර්ම දානමේ පින්කම් සිදු කරගන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ධර්ම දානමේ පින්කම් කරගන්නවා. ඒ කුසල ශක්තියින්ගෙන් තම තමන්ට බලපාන්න තියෙන අකුසල කර්මයන් ඈත් වෙලා යනවා. පෙර සංසාරේ කරගත්ත තව හුඟ කුසල අකුසල මේ පින්කම් එක තව ඈත් වෙනවා. මේ ජීවිතෙන් මැරිලා නිරේට යන්න හිටියානම් මේ සිද්ධ කරන මහා ධර්ම sannivedana ව්‍යායාමයන් තුලින් නිරේට යන එකෙන් නිදහස් වෙලා සුගතියට යනවා. හැබැයි අර පෙර කරපු නිරේට යන්න තියෙන අකුසලය අහෝසි වෙනවද එහෙම කළා කියලා? අහෝසි වෙන්නේ නැහැ. ඒක පස්සට යනවා. ඒකට විපාක දෙන්න බැරුව පින ප්‍රබල වෙනවා. කොයියම්ම කාලයක හරි අපේ පින හීන වෙනකොට ආයෙත් අර අකුසල් කෙමෙන් ලඟ වෙනවා. බැවට ගිහිල්ලා නාන්න බැස්සහම සමහරලාට මංකඩට පාසි එනවා. අපි ඒ වෙලාවට කරන්නේ ටිකක් හයියෙන් නානවා. රැලි නැගෙන්න නානකොට පාසි ඈත් වෙලා යනවා. නැත්තම් අතින් එහාට තල්ලු කරලා නානකොට පාසි එන්නේ නැහැ. හැබැයි ටික වෙලාවක් ගිලෙන්නේ නැතුව හිටියහම ආපහු පාසි ටික ඇඟ ගාවට මෙනවා. කුසල් කරන්න අකුසල් ඈත් වෙනවා. නැති වෙන්නේ නැහැ. කුසලයෙන් වළකිනකොට අකුසල් කෙමෙන් ලඟ වෙනවා. මහා ප්‍රඥාවන්තයෝ හොඳට දන්නවා මෙහෙම හිටියට පෙරපව් ඕන තරම් තියෙනවා කියලා. හැබැයි ප්‍රඥාව තියෙන නිසා ඒ පවට ලං වෙන්න නොදී කුසල් කරලා දවසක පව් විපාක දෙන්න ඉස්සරලා සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගත්ත ගමන් ඒ අකුසල් වලට ආයෙ අපි නිරයට ගෙනියන්න බැරුව යනවා.
ජීවත් වෙන තාක්කල් වෙන වෙන විදිහට විපාක දෙයි. නමුත් අති භයානක තැනට ගෙනියන්න ශක්තිය නැතුව යනවා. එහෙනම් මේ ජීවිතෙන් කුසල් කරාම පෙර ආත්ම කෝටි ගණන් සුවපත් වෙනවා. ඒ කාරණාව මෙතන හතරවෙනි කාරණාවේ පැහැදිලි කළා. අපිට පෙර භවයේ කරපු කර්ම විපාක දෙනවා. නමුත් මේ ජීවිතේ කරන කුසල් වලින් ඒ කර්ම ඈත් කරලා තියන්න පුළුවන්කම තියෙනවා. අත්ති මාතා අත්ති පිතා අම්මා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. සාමාන්‍යයෙන් මිනිසයන්ට නැත්තම් දරුවන්ට මේ ලෝකේ අනික් අය සලකනවට වඩා හැම දෙයක්ම හොයලා බලලා සලකන අයට කියන්නේ දෙමව්පියෝ කියලා. මේ ලෝකෙට බිහි කරපු කෙනාට කියන්නේ මව්පියා කියලා. එහෙනම් අපිට උපත දුන්න ඒ අයට අපි මව්පියෝ කියලා කියනවා. නමුත් සමහර කෙනෙක් ඒ පිළිබඳව වැඩි සලකන්නේ නැතුව නොඑක් කතා කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා අම්මා තාත්තා ඉන්න බව මනාව පිළිගන්න ඕනේ කියලා. එහෙම ඉන්න අම්මට තාත්තට යම් කෙනෙක් හොඳට සලකන්න තීරණය කළොත්, අපෝපස්ථාන කරන්න තීරණය කළොත්, ගරු කරන්න තීරණය කළොත්, ඒ අයට රැස් වෙන කුසල ස්කන්ධය අප්‍රමාණයි. හැබැයි යම් කෙනෙක් ඒ කාරණාව නොසලකා මව්පියන් කෙරෙහි අකාරුණික වෙනවනම් ඒක සසර පුරා බොහෝසේ බලපානවා. ශ්‍රද්ධා සූත්‍රයේ සාකච්ඡා කරනකොට අපි පැහැදිලි කළා මුහුද ආරක්ෂා කරන දෙවියෝ මුහුදට වැටෙන මව්පියන්ට සලකන අය බේරනවා කියලා. ඒ තරම් වටිනාකමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. මේ දසවස්තුක සම්මා දිට්ඨියේ මවයි පියයි පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට මෙතෙන්ට අම්මා තාත්තා ඇතුල් කරන්නේ නැතුව වෙන ඇතුල් කරන්න පුණ්‍යවන්තයෝ හිටියේ නැතුවද මේ? දැන් බලන්නකෝ ආනන්තරීය පාප කර්මය ගැන. රහතන් වහන්සේ නමක් ඝාතනය කළොත් ආනන්තරීය කර්මයක්. හැබැයි අම්මා තාත්තා ඝාතනය කළත් ආනන්තරීය කර්මයක්. රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ පියවරෙන් පියවර එන්න ඕනේ. එතෙන්ට යන්න කොයිතරම් වීරියක් ඕනේද? මොනතරම් පෙර කුසල් තියෙන්න ඕනේද? මේ රහත් වෙනවා කියලා කීවට අපිට ඕක තවත් එක වචනයක් විතරයි. නමුත් ඒක හිතලා බලන්න ඕනේ තමන් එක්ක සංසන්දනය කරලා. මේ ලෝකේ තියෙන කෙලෙස් එක්ක මොන තරම් පැටලිලා අපිට කොයි තරම්නම් ජීවිතේ වැරදිලාද? අනමතග්ග සංයුත්තේ දේශනා කළේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු මහ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. කාටද පින්නතේ වැටහෙන්නේ? මහ සාගරයේ ජලයට වඩා කඳුළු ගොඩක් පුරවන්න කොයි තරම් අඬන්නේ නැද්ද? අඬන එක නෙමෙයි වැඩේ, එහෙම අඬන්න කොච්චර උපදින්නේ නැද්ද? එතකොට මේ රහත් වෙච්ච උතුමන් වහන්සේ උන්වහන්සේත් එහෙම අඬලා තියෙනවා. අපිට තාම මේ ක්ලේශ ධර්මයන් එක්ක කරන යුද්ධේ දිනන්න බැරි වෙච්ච හින්දා තමයි අපිට තාම රහත් වෙන්න බැරි වුනේ. නමුත් මේ අත්හැරීම කියන එක මනාව ප්‍රගුණ කරලා නැවත කවදාවත් කඳුළු සාගර පුරවන්නේ නැති තැනට එන්න සියල්ලෙන් නිදහස් වෙන්න ඒ මහ උත්තමයන් වහන්සේලා කොහොමනම් කටයුතු කරන්නේ නැද්ද? උන්වහන්සේලාට නෙමෙයිද මේ ලෝකේ දක්ෂයෝ කියලා කියන්නේ ඕනේ. ඒ තමයි හැබෑම දක්ෂයෝ. ආන්ගේ අති උතුම් තැනට එන්න මග හදාගෙන පියවරෙන් පියවර ඇවිල්ලා බොහොම ජයග්‍රාහී පියවරකට පයි තියාපු කෙනෙක් තමයි සෝවාන් ආර්යයන් වහන්සේ කියලා කියන්නේ. නමුත් සෝවාන් වහන්සේ නමක් ඝාතනය කළා කියලා ඝාතකයට ආනන්තරිය වෙනවද? සකදාගාමින් වහන්සේ ඝාතනය කරපු කෙනාට ආනන්තරිය වෙනවද?
සකදාගාමි භූමියට වඩා ඉහළින් ඉන්න අනාගාමීන් වහන්සේ ඝාතනය කළා කියලා අනන්තරිය වෙනවද? එහෙම බවක් අපේ ධර්මයේ සඳහන් කරලා නැහැ. සෝවාන් තබා මට ජීවිතේ දුන්න අම්මලා තාත්තලා ඔබේ මගේ මව්පියෝ සමහර වෙලාවට තවමත් තිසරණේටවත් ඇවිල්ලා නැහැ වෙන්න පුළුවන්. පන්සිල් තබා තිසරණේටවත් ඇවිල්ලා නැහැ වෙන්න පුළුවන්. නමුත් ඒ අම්මා ඝාතනය කළොත් ඒ තාත්තා ඝාතනය කළොත් ඒක ආනන්තරීය කර්මයක් නේ. එහෙමනම් අනාගාමීන් වහන්සේට වඩා මෙතන තවත් පැත්තකින් මව්පියෝ ඊටාම ඉහළ තැනක තියලා තියෙනවා. එහෙනම් මවෙක් නැත පියෙක් නැත කියලා තර්ක කරන්න පුළුවන්කමක් කාටවත් නැහැ. මේ ලෝකේ මව්පියෝ ඉන්නවා. එහෙනම් නෑ කියලා කියන මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. ඒ මිත්‍යා දෘෂ්ටියක් තමයි මව්පියෝ නෑ කියන්නේ කියන කාරණාව මනාව අවබෝධ වෙන්නේ මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙකුට. බෞද්ධයෙක් වෙන්න සුදුසු පරිසරයක් ගොඩනගා ගන්න ඒ සුදුසුකම සම්පූර්ණ කරන මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනෙකුට තමයි යෝක වැටහෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා අත්ති සත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතික උපදින සත්වයෝ ඉන්නවා. කාටද මේ ඕපපාතික සත්වයෝ කියන්නේ? සාමාන්‍යයෙන් අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව ඉබේ පහළ වෙන අය. අපේ ලෝකෙත් එහෙම අය ඉන්නවා. සමහර සත්තු මව්පියෝ නැතුව අංග ප්‍රත්‍යංගයෙන් සම්පූර්ණව ඉබේම වැඩෙනවා. ඒ ඇරුණහම නිරය උපදින කොටත් අම්මා තාත්තා නැහැ. දිව්‍ය ලෝකේ උපදින කොටත් අම්මා තාත්තා නැහැ. ඕපපාතික උපත. නමුත් දෙවියෝ ගැන කතා කරනකොට අපිට අහන්න ලැබෙනවා දෙවියන්ගේ දරුවෝ කියලා වචනය. දේව දරුවෝ. අහවල් දෙවියන්ට මෙච්චර දරුවෝ ඉන්නවා. දැන් මේ කාරණාව මෙහෙම අහලා තියෙනකොට දෙවියන්ට දරුවෝ හිටියා කියලා තව තැනක අහපුවාම අපි මහා පටලැවිල්ලකට ලක් වෙනවා. කෝකද හරි කෝකද වැරදි? එහෙනම් කොහොමද දෙවියන්ට දරුවෝ ඉන්නේ? කවුද දෙවියන්ගේ දරුවෝ කියන්නේ? ඒ කාරණාවට වෙනම උත්තරයක් දීලා තියෙනවා. හදිස්සියේම දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෙකුගේ දිව්‍යාංගනාවකගේ උකුලේ තව දෙවියෙක් පහළ වෙනවා. දිව්‍යාංගනාවක් පහළ වෙනවා නම් 16 වයසේ තරුණියක් වගේ පහළ වෙනවා. දිව්‍ය පුත්‍රයෙක් පහළ වෙනවා නම් 20 වයසේ තරුණයෙක් වගේ පහළ වෙනවා. කොහෙද පහළ වෙන්නේ? අර මහ දෙවියගේ උකුලේ. උකුලේ පහළ වෙච්ච අයට කියන්නේ දරුවෝ කියලා. ඒ තමයි දෙවියන්ගේ දරුවෝ. හදිස්සියේ පහළ වුණේ උකුලේ. යහනේ පහළ වුණොත් ප්‍රධාන දෙවියෙකුගේ යහනේ පහළ වුණොත් නැත්නම් පිරිමි දෙවියෙකුගේ යහනේ පහළ වුණොත් ඇය පරිවාර දිව්‍යාංගනාවක් තමන්ගේ භාර්යාවක් වෙනවා. උපදින්නේ උපපාතිකව. දරුවෝ වෙන්නේ ඒ ක්‍රමයට අනුව. එහෙනම් ඕපපාතික සත්වයෝ ඉන්නවා. දෙවියෝ උපපාතිකයි. බ්‍රහ්මයෝත් එහෙමයි. නිරයෙත් එහෙමයි. අත්ති සත්තා උපපාතිකා. ඊට කලින් තියෙනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියලා කරුණු දෙකක්. මෙලොවක් ඇත පරලොවක් ඇත. හුඟක් අය මෙලොව පිළිගන්නෙත් නැහැ. පරලොව කොහොම පිළිගන්නෙත් නැහැ. මේ ජීවිතෙන් ඔක්කොම කරන්න ඕනේ කියලා තමයි කල්පනා. අර සමහර ශාස්ත්‍රවලු භාග්‍යතුන් වහන්සේගේ කාලේ මීට වඩා අය උපතක් නැති නිසා ණයට අරන් හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න කියලා කිව්වේ. අය පරලොවක් නැති හින්දා. නමුත් මේ සම්මාදිට්ඨිය මේක පැහැදිලි කරනවා මේ ලෝකේ ඔබ මම කොයි වාගේ සැපක් දුකක් විඳිනවද? අපි විඳින සැපට දුකට සමාන සැප දුක් විඳින තවත් ලෝක තියෙනවා. අපිට වඩා සැප විඳින තව ලෝකක් තියෙනවා.
ඒ අපිට වඩා සැප විඳින ලෝකවල ඉන්න අය දවසක එහෙන් මරණයටපත් වෙච්චහම වෙනත් කොහේ හරි ගිහිල්ලා උපදිනවා. අපි කියන්නේ පරලොව ගියා කියලානේ. මේ ජීවිතෙන් මැරිලා බොහොම පින් කරලා තිබුණා නම් දිව්‍ය ලෝකෙ උපදිනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙච්ච කෙනාට ඒ දිව්‍ය ලෝකේ පරලෝකයක් නේ. අපිට තාම දිව්‍ය ලෝක පරලෝක. නිරයවල් පරලෝක. හැබැයි මෙහි ඉඳලා එහෙ ගිහිල්ලා ඉපදිච්ච කෙනාට මේ ලෝකේ පරලෝකයක්. එහෙනම් මීට වඩා සැප විඳින අය අපි හා සමාන සැප දුක් විඳින අයත් ඉන්නවා. මේ ලෝකේ ජීවත් වෙන අපි මැරිලා ගිහිල්ලා ඒ ලෝකවල ඉපදෙනවා. ඒ ලෝකවල ජීවත් වෙන අය මැරිලා ඇවිල්ලා මේ ලෝකේ උපදිනවා. එහෙනම් මෙලොවක් සහ පරලොවක් නැත කියලා කෙනෙක් කිව්වොත් ඒක මිත්‍යා සංකල්ප ගණයට තමයි යන්නේ. අවසාන කාරණාවෙන් පැහැදිලි කරන්නේ. මෙතන අවසාන කාරණාවේ සඳහන් කරන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව. කලින් සාකච්ඡා කරපු කාරණා 9ම යම්සේද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරන කරුණ ඒ සියල්ලටම වඩා ඉහළින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ කරුණ පැහැදිලි කරනකොට විශේෂයෙන් සඳහන් කළේ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. සාමාන්‍ය මිනිස්සුන්ට පිළිගන්න බැරි, සාමාන්‍ය මිනිස්සුන්ට විශ්වාස කරන්න බැරි, සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්න බැරි මහත් වූ ප්‍රඥාවකින් යුක්ත වෙච්ච, මහත් වූ ඥාණයෙන් යුක්ත වෙච්ච, ශරීර ස්වභාවයෙන්, කාය ශක්තියෙන්, රූප ස්වභාවයෙන්, අංග ලක්ෂණ වලින් දෙවියන් බඹුන් පවා අභිභවනය කරන මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ලෝකේ ඊ타ත්ම කලාතුරකින් පහළ වෙනවා. එහෙම උතුමන් වහන්සේලා පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. දැන් පින්නතුනේ ඒ කාරණාව සඳහන් කරාම අපිට අපේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු දැනගන්නකොට සමහර කෙනෙකුට සැක උපදිනවා. ඒක එහෙම වෙන්න පුළුවන්ද? එහෙම හැකියාවල් තියෙන්න පුළුවන්ද? අපිට විශ්වාස නැහැ. අන්න ඒ විශ්වාස නැති නිසා තාමත් හරියට අපිට පිරිසිදුව තිසරණ සරණ යන්න බැරි වෙලා තියෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැකය. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපි තුල තියෙනවා නම් යම් සැකයක්, ඒ සැකය निराකරණය වෙන තුරුම බුදුන් සරණ යනවා කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ආන් ඒක නිසා මේ ලෝකේ කරගන්න තියෙනවා නම් යම් අමාරුම වැඩක්, ඒ අමාරුම වැඩේට කියනවා බුදුන් සරණ යන එක කියලා. ඊට එහා අමාරු දෙයක් නම් මේ ලෝකේ එකක්වත් නැහැ. දැන් කෙනෙක් කතා කරන්න පුළුවන්නේ නිවන් දකින්න එක තමයි අමාරුම වැඩේ කියලා. ඊට වඩා අමාරුයි බුදුන් සරණ යන එක. මොකද නිවන් හම්බ වෙන්නේ බුදුන් සරණ ගියපු කෙනෙකුට. එහෙනම් කලින් සරණ යන්න වෙනවා. ඒ මහෝත්තමයන්න් වහන්සේ ලෝකෙට දේශනා කළා නම් යම් ධර්මයක්, ඒ ධර්මයේ මේ ලෝකේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට වෙනස් කරන්න පුළුවන්ද? මේ කාලේ මේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ට තියෙන වාග්ය, මේ ඉපදිලා ඉන්න අයගේ තියෙන වාසනාව, මේ ඉපදිලා ඉන්න අයගේ තියෙන පින මොන තරම්ද කියන කාරණාව පින්නතුනි මුළු ජීවිත කාලයක් දේශනා කරුවත් ඉවර කරන්න බෑ. ඒ තරම්ම ඔබ පුණ්‍යවන්තයි. ඒ පුණ්‍යවන්ත බව තවත් දෙගුණ තෙගුණ වෙලා වර්ධනය වුණේ සම්මා දිට්ඨිය දකින්න පුළුවන් බෞද්ධයයි සම්මත පවුලක ඉපදිච්ච හින්දා. අපේ පින්නතුන් ජාතක කතා අහලා තියෙනවා. ජාතක කතා කියවලා තියෙනවා. මකාදේව ජාතකයේ මතකයි. මකාදේව රජතුමා
ධර්මයේ හොයාගෙන වනාන්තරගත වෙනවා. ඒ කියන්නේ කොහෙවත් ධර්මයේ නැති හින්දා ධර්මයේ හොයාගෙන වනාන්තරගත වෙනවා. යක්ෂයෙක් ඇවිල්ලා කියනවා උඹේ ජීවිතේ මට දෙනවනම් මං ඔබට බණපදයක් කියන්නම්. ඒ කියන්නේ බණපදයක් අහන්න ජීවිතේ දෙන්න වෙලයි තියෙන්නේ. කොහොමද කරන්නේ? අන්තිමට දෙන්නම එකඟතාවයකට එනවා. අර මහ පර්වතයේ උඩට නැගලා මං ඔබේ කටට පනිනවා. යකාගේ බඩගින්න නිමන්නත් ඕනේ. කටට මං ලං වෙනකොට මට ඇහෙන්න ඔබ බණපදේ කියන්න ඕනේ. පොරොන්දු කරවගත්තා. කන්ද උඩට බඩ ගාලා යකා පල්ලෙහ කට ඇරගෙන ඉන්නවා. උඩ ඉඳලා පයින්නවා. මේ ජීවිතේ දෙන්නේ මොකටද? බණපදයක් අහන්න. අපිට අද එහෙම කරදරයක් තියෙනවද? සමහර තැනක බණපදයක් අහන්න එක්ක ධර්මයේ දේශනා කරන පුද්ගලයාගේ බරට රත්තරන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇතෙක් බරට රත්තරන් දෙන්න ඕනේ. එක ගාතාවක් අහන්න. මං කියන්නේ අද පොත් කඩේකට ගිහිල්ලා බලහම මුළු ත්‍රිපිටකයම මුද්‍රණය කරලා තියෙනවා. ජීවිතේ දෙන්න ඕනේද ත්‍රිපිටකයම අරන් එන්න? මුද්‍රණය කරන්න වියදම් කරපු නිසා ඒ වියදම විතරක් දීලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධයම අපේ ගෙදර ගෙනත් තියාගන්න බැරිද? එක බණ පදයකට ජීවිතේ පූජා කරනකොට අපිට අද මුදල් ටිකක් වියදම් කරලා මුළු ධර්මස්කන්ධයම ගෙනත් තියෙන්නේ. සත පහක්වත් වියදම් කරන්නේ නැතුව පුස්තකාලයට ගිහිල්ලා ත්‍රිපිටකයම කියවන්න පුළුවන්. පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවා නම් පොත ගෙදර ගෙනහිල්ලා කියවන්න බෑ කියන්නේ. එතකොට දැන් තේරෙනවද මොන තරම් වාසනාවන්ත කාලයකද මේ ජීවත් වෙන්නේ කියලා. එවන් ශ්‍රේෂ්ඨ කාල පරිච්ඡේදයක ඉපදිලත් ත්‍රිපිටකය නොදක මැරිලා යනවා නම් මොන තරම් අවාසනාවන්තද. කියවන්න තියා මේ තියෙන්නේ පිටකයයි කියලා දකින්නෙත් නැතුව මැරිලා යනවා. දැකලා තියෙනවා පොත අල්ලලා නැතුව මැරිලා යනවා. අල්මාරි පුරවලා තියෙනවා පොත කියවලා නැහැ එකක්වත්. අල්මාරි පුරවලා තියලා මැරිලා යනවා. එතකොට මේ කාලේ මිනිස්සුන්ගේ වාසනාවත් එහෙමයි අවාසනාවත් ඊට නොදෙවෙනි විදිහටම තියෙනවා. නමුත් ඒ තරම් අති ශ්‍රේෂ්ඨ ධර්මයක් ලෝකයට දානය කරන හැබෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. නමුත් එහෙම උත්තමයන් වහන්සේලා ලෝකෙ පහළ වෙනවා. දැන් සමහර බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියනකොට සැක කළා. බ්‍රාහ්මණවරු විතරද පින්නතුනි? අපේ මහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කියලා තමන්ගේ මිත්‍රයා කියනකොට ඒකත් සැක කළානේ. මුඩ මහණන්ට වඳින්නේ කවුද කියලා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන අසද්‍රාවක් නිසාද? ඒකින්ද නෙමෙයි. බුද්ධත්වයේ ලබනවා කියන එක මේ ලෝකේ කොයිතරම් අමාරුද? නමුත් කාශ්‍යප බෝසතාණන් වහන්සේ ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා ඊටාම කෙටි කාලයකින් බුදු වුණා කියලා කියනකොට ඒක පිළිගන්න බැරි වුණා. මොකද බුද්ධත්වයේ කියන එක ඒ තරම්ම අමාරුයි. සමහර බ්‍රාහ්මණවරු ඔය බ්‍රහ්මායු ආදී බ්‍රාහ්මණවරු භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කියලා දැනගත්තාම පිළිගත්තේ නැහැ. මොකද මේ බ්‍රාහ්මණවරු ත්‍රිවේද පාරප්‍රාප්තයි. ත්‍රිවේදයේ අනිවාර්යයෙන්ම බුද්ධ නම් පරිච්ඡේදයක් තියෙනවා. බෝසත්වරු ලෝකේ පහළ වෙන්න කලින් බඹලොවින් ඇවිල්ලා මනුලොව ඉපදිලා මේ පරිච්ඡේදය ලියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ කොයි වාගේ උතුමෙක්ද කියන එක ඒ පරිච්ඡේදයේ මනාව විස්තර කරනවා. ත්‍රිවේදය ඉගෙන ගන්නකොට ඔය පරිච්ඡේදය ඉගෙන ගන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ ඉගෙනගෙන ඒ පරිච්ඡේදය හොඳට පරතරට ප්‍රගුණ කරලායි තියෙන්නේ. නමුත් මෙහෙම කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා කවදාවත් විශ්වාසයක් නැහැ. නමුත් පහළ වුණාය කියලා ආරංචි වුණාම
තමන් කරුණු ඉගෙනගෙන තියෙන ඒවත් එක්ක සැක උපදවනවා එහෙම කෙනෙක් පහළ වෙලාද කියලා. ආන් ඒක නිසායි අතවැසියෝ ඒවල පරීක්ෂා කරවන්නේ බලන්න කියලා. සමහර බ්‍රාහ්මණවරු ඇවිල්ලා මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කළා. තියෙනවද 32ම කියලා. ආන් ඒ වාදී තැන්වල භාග්‍යතුන් වහන්සේ කොයිතරම් දුර්ලභද? කෙනෙකුට පිළිගන්න කොච්චර අමාරුද කියන එක මනාව පැහැදිලි වෙනවා. ආන් ඒ වාගේ තමයි පින්නතුනි අපිටත් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා යම් යම් තැන්වල කරුණු දක්වහම බුදුරජාණන් වහන්සේ නම් පිළිගන්නවා. හැබැයි ඔහොම ගතිගුණ, ඔහොම ලක්ෂණ, ඔහොම හැකියාවන්, ඔහොම ශක්තියින් තිබුණ කියන එක නම් පිළිගන්න සූදානම් නැහැ. ඒ කියන්නේ තාම භාග්‍යතුන් වහන්සේ සැකයි. ඔබට අපිට තාමත් සැක නැති වුණාට ශ්‍රද්ධාව තියෙන නිසා හැබැවින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරියටම ප්‍රකාශ කරලා මේ කර්ම වාක්‍ය සම්පූර්ණ කරගෙන තිසරණ පිහිටලා මේ ජීවිතෙන් නිරයට යන්න ඉන්නව නම් ඒකෙන් බේරෙන්න පාර හදාගත්ත අපි ශ්‍රද්ධාව නිසා භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. සීහ සූත්‍රය, අඟුලිමාල සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ගුණ සඳහන් කරන දස බල පිළිබඳව පැහැදිලි කරන සූත්‍ර දේශනා, මහා සීහනාද ආදී සූත්‍ර, මේ දේවල් වල බුදු පියාණන් වහන්සේ පිළිබඳව දක්වලා තියෙන කරුණු දැක්කහම පින්නතුනි සාමාන්‍ය පුද්ගලයෙකුට පිළිගන්න බැරි බව. හැබැයි ශ්‍රද්ධාව තියෙන කෙනෙක් විතරක් ශ්‍රද්ධා මාත්‍රයෙන් මේ ගුණ දරනවා. නමුත් එවන් මහා පුණ්‍යවන්ත සත්පුරුෂ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ ඊ타ත්ම කලාතුරකින් පහළ වෙනවා. ඒකයි මේ අවසාන කාරණාව කියන්නේ. එහෙනම් ලෞතුරා බුදුවරු පහළ වෙන බව පිළිගන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ලෝකෙ හිටියා කියන කාරණාව යමෙකුට පිළිගන්න පුළුවන් නම් ඒක සම්මාදිට්ඨියක්. නමුත් බුදු ගුණ අහනකොට මෙහෙම කෙනෙක් ඉන්න ඇද්ද, මෙහෙම ගුණ තියෙන්න ඇද්ද කියලා සැක කරනකොට එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් කොයි කරුණ ඇහුවත් සැක නැති වෙන්න ඕනේ. ඒකනේ සඳහන් කළේ. කායික ශක්තිය ඇහුවා, 이르දිමය ශක්තිය ඇහුවත්, කරුණාව පිළිබඳව ඇහුවත්, මෛත්‍රිය පිළිබඳව ඇහුවත් අපිට හැම පැත්තෙම ඇති වෙන්නේ සැකය. සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක උසස් වීමක් ලබාපු කෙනෙක් තමන්ගේ පල්ලෙහ පන්තියේ සේවකයා ඉන්න තැනටවත් කතා කරන්න යන්නේ නැහැ. එක්ක කෙනෙක් යවල නැත්තම් බෙල් එක ගහලා තමන්ගේ පල්ලෙහ කෙනා තමන් ගාවට ගෙන්න ගන්නවා. යමක් ඉල්ල ගන්න තිබුණත් තමන් යන්නේ නැහැ. ගෙනල්ලා දෙන්න විනාඩි ගාණක් පරක් වුණත් ගිහිල්ලා මේ මොහොතේම ගන්න පුළුවන් වුණත් පරක්කෝ ඉවසගෙන ඉන්නවා ගිහිල්ලා ගන්නෙ නැහැ. ඒ තමන් පිළිබඳව ලොකු මාන්නයක් තියෙනවා. මම මොකටද එතින්ට යන්නේ? ඒගොල්ලෝ ඉන්නේ මේ වැඩ ටික කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කාර්යාලයේ ස්වභාවය ඕකනම් ඉහළට යනකොට ස්වභාවය ගැන කතා කරන්න ඕනෙම නැහැ. නමුත් දෙවියන්ට දෙවි වෙච්ච, බඹුන්ට බඹු වෙච්ච, තුන් ලෝකයට අධිපති වෙච්ච අපේ භාග්‍යතුන් වහන්සේ ගස්කොළනුත් උන්වහන්සේට සැලකුවා, මහ පොළොවත් උන්වහන්සේට සැලකුවා, ගල් පර්වතත් උන්වහන්සේට සැලකුවා, දෙවියෝ බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේට පූජා පැවැත්තුවා, ඉරහඳ පවා භාග්‍යතුන් වහන්සේට කීකරු වුණා, මහා සාගරයත් භාග්‍යතුන් වහන්සේට කීකරු වුණා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට අවනත් නැති වස්තුවක්, සජීවී අජීවී ලෝකේ හැම වස්තුවක් නැහැ. ආන් ඒ තරම් මහා තේජාන්විත මහා පුරුෂයා තමන් වහන්සේගෙන් යම් කෙනෙකුට පිහිටක් අවශ්‍යද ඔහු හොයාගෙන සැතපුම් සිය ගණන් දහස් ගණන් ඔහු වෙනුවෙන් පාගමනින්ම වැඩම කළා. එහෙම වඩින්න
මොන තරම් කරුණාවක් මෛත්‍රියක් ඒ චිත්ත සංතානය තුළ කොට නැගිලා ඇද්ද? අපි සමහර වෙලාවකට කියනවා කෝටියක් මව්වරුන්ගේ ගුණයට වඩා කෝටියක් පියවරුන්ගේ ගුණයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ගුණය අසීමාන්තිකයි කියලා. පිනතිනි කියන්නේ කෝටියක් මව්වරුන්ගේ ගුණය අපිට හිතන්න තියෙන්නේ. මේ මහ පොළොවේ තියෙන දූවිලි මාත්‍රයක් තරම්වත් වටින්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ගුණය ළඟ. කොහොම ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොහෙ තේරෙන්නේද? සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව නොතේරෙනකොට. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව දේශනා කරන සූත්‍රවල සඳහන් කරන්නේ බුදු පියාණන් වහන්සේ හැර මේ ලෝකේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉඳලා අද ජීවත් වෙන මේ මහා විද්‍යාඥයන්ගේ ඉඳලා මේ ලෝකේ ජීවත් වෙන සියලුම ගිහි පැවිදි සියලු දෙනාගේම ප්‍රඥාව අරගත්තොත් ඒ ප්‍රඥාව සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ළඟ 12 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව දෙවනි වෙන්නේ භාග්‍යතුන් වහන්සේට. එහෙමනම් මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්නවනේ පින්නතුනි. එහෙම සඳහන් කළේ ධර්ම භාණ්ඩාගාරික. සරියුත් මහරහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක්ද දේශනා කළේ ඒ සියල්ල ධාරණය කරගත්ත උත්තමයන් වහන්සේ ආනන්දයන් වහන්සේ. ඒ සඳහා සංසාරේ වෙනම පාරමිතා පුරලයි උන්වහන්සේ වෙන්නේ. මුළු ත්‍රිපිටකයම දරාගත් 84000ක් ධර්මස්කන්ධය උන්වහන්සේ දරුවත් ඒ ප්‍රඥාවත් සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට සමාන වෙන්නේ නැහැ. අපි ඒක සඳහන් කළේ එහෙම සඳහන් කරාම ඒ ප්‍රඥාව අතිශයින්ම ස්වල්පයි. මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්තු සියලුම මිනිසුන් කියලා කියහම එහෙනම් උතෙන්ට ආනන්දයන් වහන්සේටයි තියෙන්නේ. ඒ සියලුම දෙනාගේ ප්‍රඥාව සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව ළඟ 12 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියහම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන මොනව කතා කරන්නද අපි? එවන් මහා ප්‍රඥාවන්ත සාරිපුත්තයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව යන්තමට අනුමාන කරනවා කියලා විතරයි කියන්නේ. ආන්ගේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් බලලයි මේ දෙව්ලොව පිළිබඳව, නිරය පිළිබඳව නැත්නම් සතර අපාය පිළිබඳව මේ ධර්මස්කන්ධය අපිට දේශනා කරලා තියෙන්නේ. තව කෙනෙකුට එහි සැක කරන්න කිසි දෙයක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ හිටියද සැක කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ආන් ඒ නිසා යමෙකුට එහෙම සැක උපදිනවා නම් එතන තියෙන මිත්‍යා සංකල්පය. ශ්‍රද්ධා මාත්‍රයෙන් සම්මා සම්බුද්ධනම් මහෝත්තමයන් වහන්සේ නමක් වැඩ හිටියා. මම උන්වහන්සේ සරණ යනවා කියලාම අපි හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. එහෙම පුළුවන් වෙච්ච කෙනාටයි හරියටම නිවැරදිව බුදුන් සරණ යන්න පුළුවන්. එන්නතනේ මිත්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරන මේ ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි අපි මේ නිමා කරන්න සූදානම් වෙන්නේ. මේ පිළිබඳව තවත් ධර්ම දේශනාවක් ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තබමින් අසාරයේ සාර මතිනෝ කියන ගාථා ධර්මයේ යටතේ සාකච්ඡා කරපු තුන්වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා දෙන්නේ උකුවෙල බෝවත්ත පදිංචි වසන්තා මාලනී මහත්මිය විසින්. ධර්ම දේශනාවේ අරමුණු කීපයක් සිහිපත් කරනවා. වසර 4කට පෙර පරලෝව සැපත් නන්දාවතී මෑණියන්ට, වසර 34කට පෙර පරලෝව සැපත් සයිමන් අප්පුහාමි පියාණන්ට, වසර 30කට පෙර පරලෝව සැපත් ශාන්ත විජේසිරි ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කර ගන්න අතර දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්, දේශකයාණන් වහන්සේට තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කිරීමත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආශිර්වාද කිරීමත්, උන්වහන්සේ සසුනට දායාද කළ මව්පියන්ට පින් අනුමෝදන් කරන්නත්,
දේශප්‍රිය මහත්මයා ඇතුළු ධර්ම දේශනාවට සහභාගී වූ නොවූ ධර්ම දේශනාවට සවන් දෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාවට දායක වූ මා ඇතුළු මාගේ දරුමුණු බුරන්ට හා අනන්ත සසර පුරා මාගේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. වසන්තා මාලනී මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භව චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කළ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල ශක්තිය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ